නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ මේ ලෝතතු අතැඹුලක්සේ අවබෝධ කොට වදාළ දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයන් දරනු ලබන්නේ දකුණු කොරියාවේ සේවයේ නියුතු පින්වත් ඉසුරු සාරංග මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වතුන්ලා විසින් අද ඒ පින්වතුන්ලා මේ දේශනාවට දායකත්වයේ දරමින් ධර්ම දානමය පින්කම සිදු කරනු ලබනවා. මේ ජීවිතය ගැන මුළුමනින්ම අවබෝධ කළ අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා පුබ්බේච කත පුඤ්ඤතා ඒතං මංගල මුත්තමං. පෙර කළ පින් තිබීම යනු මේ සත්වයාගේ ජීවිතයට මංගල කරුණකි, සෞභාග්‍ය උපදවන කරුණකි, යහපත ඇති කරන කරුණකි. පෙර කළ පින් තිබීම, පෙර පින් කරලා තියෙන එකෙන් මේ ජීවිතයට වාසනාව ලැබෙනවා. පිනෙන් තමයි වාසනාව, සැපය මේ සියල්ල උදා කරලා දෙන්නේ. එනිසාම භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාලා පුඤ්ඤංචේ පුරිසෝ කෛරා. යම්කිසි පුරුෂයෙක්, යම්කිසි කෙනෙක් තමන්ගේ සිත කය වචනින් පින් කරනවා නම් කෛරා තේත පිනප්පුණං, ඒ බඳු පින්ම යලි යලිත් කරගන්නට මහන්සි ගන්න. තම්හි චන්දං කෛරාත, සිත කය වචනයෙන් පින කර ගැනීම ගැන කැමැත්තක් ඇති කරගන්නට හේතුව සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින යනු සැපයටම කියන නමයි. පිනෙන් තමයි සැප උපද්දලා දෙන්නේ. පිනෙන් වාසනාව ඇති කරලා දෙන විදිහ, පිනෙන් හරි තැනට යොමු වෙන විදිහ පින්වතුනේ, ඒක පින්වන්තයන්ගේ ජීවිත තුලින්මයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ වර්තමානයේ වුණත් අපි ගත්තොත් එහෙම ඔන්න ඇතැන් ළමයි මේ ලංකාවේ ඉන්නවා. ලංකාවේ ඉද්දී ඒගොල්ලන්ට ධර්මීය ඇසුරක් ලැබෙන්නේ. හැබැයි ඒගොල්ලෝ විදේශගත වෙනවා. ඇතැන් දරුවෝ ඔන්න කොරියාවේ සේවයට යනවා. ඇතැම් ඕස්ට්‍රේලියාවේ මොන හරි කටයුතු වලට ඒගොල්ලෝ යනවා. ඒගොල්ලන්ගේ රැකී ආරක්ෂා වලට ගියාට පස්සේ එහෙදී මෙන්න ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න ලැබෙනවා. එහෙදී ධර්මය අහන්න ලැබෙනවා. එහෙදී තමයි සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර, ජීවිතයට යහපත සලසා ගැනීමේ අවකාශය මේ සියල්ල විවෘත වෙන්නේ. පෙර කළ පින තිබීම, පෙර කරපු පිනක් නිසා තමයි ඒ කෙනාට විදේශගත වෙලත්. මොකද ඇතැම් වූ විදේශගත වෙනවා මේ ලංකාවේ හොඳට ඉන්න ළමයි. විදේශගත වුණාට පස්සේ ඒ විදේශවල තියෙන නානා සංකර දේවල් වලට අහු වෙලා විනාශෙන් විනාශයට, පරිහානියෙන් පරිහානියට, මෙලොවත් පරිහානියට, පරලොවත් පරිහානියට පත් වෙනවා. ඒතර එයා වරද්ද ගන්නේ එතනදී. හැබැයි පින් තියෙන කෙනා එතනදී තමයි තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන් යහපත පැත්තට පෙරලා ගන්නේ. ඉතින් වර්තමානයේ ගත්තත් එහෙම තියෙනවා. අතීතයේත් ඒ පින් කරලා තිබුණ අයට ඒ පින විසින් යහපත් පැත්තට යොමු කරවලා දීපු විදිහ හරි පුදුම සහගතයි. සාමාන්‍යයෙන් මිනිසෙකුගේ ජීවිතේට අසරණකමක් ආවොත් එහෙම, මිනිසෙකුගේ ජීවිතේ මොකෝත් කර කියා ගන්න බැරි වාතාවරණයක් ආවොත් අපි ඒකට කියනවනේ මේ මිනිහගේ අභාග්‍ය, අවාසනාව කියලා. එහෙම අසරණ වෙච්ච වෙලාවක ධර්මයේ මුණ ගැහිලා ජීවිතේ සම්පූර්ණයෙන් සැපවත් වෙච්චි ශ්‍රාවක චරිත මේ බුද්ධ ශාසනය වැඩ හිටියා. අද ඔබට එහෙම ශ්‍රාවක චරිත කීපයක් ගැනම ඉගෙන ගන්නට ලැබෙනවා මේ ධර්මයෙන්.
පෙර කරපු පිනක තියෙන අසිරිය ගැන ඔබට හොඳට මේ ධර්ම දේශනාවෙන් ඉගෙන ගන්න පුළුවන්. පළවෙනි රහතන් වහන්සේ තමයි මුදිත මහරහතන් වහන්සේ. මේ මුදිත මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තාම මුදිත මහරහතන් වහන්සේ කියන්නේ සංසාර ගමනේ හොඳට පින් කරලා තිබුණු කෙනෙක්. ඉතින් එහෙම පින් කරගෙන ඇවිල්ලා ඕන්න මේ ජීවිතේ උපන්නේ කොසල් රටේ. ධනවත් ගෘහපති පවුලක උපන්නා. ඉපදිලා තරුණ වයසට එනකොට මොකක්ද කාරණාවක් මුල් කරගෙන මොනියම් හෝ හේතුවක් නිසා රාජ උදහසට ලක් වුණා ඒ මුළු පවුලම. සාමාන්‍ය රජවරුන්ගේ උදහසට ලක් වුණොත් එහෙම යම්කිසි පවුලක් එහෙම නැත්නම් යම්කිසි પરම්පරාවක් ඒ પરම්පරාව රාජ උදහස නිසාම පරිහානියටපත් වෙනවා. මොකද රජවරු සකල වස්තුවම පැහැර ගන්නවා. ඊට පස්සේ රජවරු විසින් ඒ අයව පිටුවහල් කරලා බැහැර කරලා දානවා. ඊට පස්සේ ඒගොල්ලන්ට වසන්න තැනක් නැතුව යනවා. හදිස්සිය හරි පණ පිටින් අහුනොත් එහෙම අහුවෙච්ච තැන මේ රාජකීය දණ්ඩන වලට මරණයට මේවටපත් වෙන්න සිද්ධ වෙනවා. මේ මෙහෙම වාතාවරණයක් හැදුනා මේ මුදිත තරුණයා උපන්න පවුලට. දැන් මුදිත තරුණයා මේ අරුබුදින් බේරෙන්න තමන්ගේ ජීවිතේ ගලව ගන්නට කියලා මේ කැලේක හැංගුණා. හැංගිලා දැන් කැලින් එළියට එන්න බෑ. මිනිස්සු දැක්කොත් ඔත්තු යනවා. ඔක්කොම අහු වෙනවා. කැලේ ඇතුලේ මේ එහෙට මෙහෙට යමින් ඉද්දි අනේ භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරන ආරාමයක් හම්බුණා. භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න අසපුවක්. මේ අසපුවට ගිහිල්ලා ඒ අසපුවේ ස්වාමීන් වහන්සේලා එක්ක කතා බහ කරලා අසපුවේ ටික කාලයක් වාසය කළා. ඒ වාසය කරනකොට ඔහුට තේරෙනවා මේ භික්ෂුන් වහන්සේලාගේ ජීවිතේ නම් කිසි උපද්‍රවයක් නැහැ. කරදරයක් නැතුව සැනසille වාසය කරන්න පුළුවන්. මේ භික්ෂුන් වහන්සේලාව කවුරුත් රකින්නේ නැහැ. හැබැයි උන්වහන්සේලා කිසි බියක් තැති ගැනීමක් නැතුව ඉන්නවා. මාත් මහාන වුණා නම් මගේ ජීවිතේට රැකවරණේ නේද කියලා අර අසරණකම නිසා මහාන වුණා. අසරණකම නිසා Tamanට යැපෙන්න Tamanගේ ජීවිතේ රැකවරණයට පැවිදි වුණා. හැබැයි පැවිදි වුණාට පස්සේ මොනවද අහන්න ලැබෙන්නේ? පැවිදි වුණාට පස්සේ සංසාරය ගැන අහන්න ලැබෙනවා. කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ඇසුරු කරන්න ලැබෙනවා. ස්වාක්කාත ධර්මය අහන්න ලැබෙනවා. බණ භාවනා කරනවා පේනවා. මේන්න මේවා ලැබුණා. මේවා ලැබුණාට පස්සේ කොච්චර වීරියක් හටගත්තාද කියන්නේ. බලවත් වීරියකින් යුක්තව භාවනා කරලා වීරියෙන් ජයගත්ත මුනිවරයෙක් බවට පත් වුණානේ. මුදිත මහරහතන් වහන්සේ කියලා කියන්නේ වීරිය ගැන කතා කරනකොට මේ වීරියෙන් බණ භාවනා කරපු උත්තමයන් වහන්සේලාට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මහා වීරියවන්ත චරිතයක්. බලන්න උන්වහන්සේ තේරගතාවේ වදාරනවා. ඇත්තෙන්ම මං මහාන උනේ නැති බැරිකම නිසා. ඒ වුණාට උපසම්පදාව ලැබුණාට පස්සේ මගේ හිතේ ලොකු ශ්‍රද්ධාවක් ඇති වුණා. ගොඩාක් වීරිය අරගෙන මං උත්සාහ කළා. ඒකාන්තයෙන්ම මේ ශරීරය බිඳී ඒවා. මේ මස් ගොබ විසිරී ඒවා. මගේ දනහිස් දෙකින් මේ කෙන්ඩා දෙක ගිලිහි ඒවා. මේ සිතේ තිබෙන තණ්හාව නැමැති හුල උදුරා දමන තාක් මං කිසි දෙයක් වළඳන්නේ. කිසිම දෙයක් පානය කරන්නේත් නැහැ. මේ කුටියෙන් මං එළියට යන්නෙත් නැහැ. එහෙම වීර්යයක් ගත්ත අවසානයේ ධර්මයේ වෙනුවෙන්. හැබැයි ධර්මයේ මුණ ගැහුනේ අසරණ වෙච්ච නිසා. මොකුක් කර කියා ගන්න බැරුව අසරණ වෙලා ආරක්ෂාවක් යැපීමක් පතාගෙන මහාන උනේ. මහාන වුණාට පස්සේ බලන්න හටගත්ත ශ්‍රද්ධාව වීරිය බලවත් වීරියෙන් භාවනා කළා. මං වාසය කළේ ඒ විදිහට මගේ වීරිය පරාක්‍රමයේ දෙස බලන්ට මා ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. ඒ තමයි මුදිත මහරහතන් වහන්සේ. තමන් වහන්සේගේ ජීවිතේ ඒ ඇතිවෙච්ච අසරණකම නිසා හොයාගෙන ගියපු තැන හරිම තැන.
පින නැත්තම් පින්වසුනේ එහෙම අසරණ වෙලා හොයාගෙන යනකොට කොහේ හරි වැරදි තැනක ගිහිල්ලා හිර වෙනවා. අපි ඔය අපේ මේ ධර්මයේ තුල ඒ ඉතිහාසයේම සඳහන් වෙනවා ඇතැම් අවාසනාවන්ත ජීවිත. සමහර වෙලාවට ඒ අය මේ ඔය වගේ අසරණ වෙලා පාරට බැස්සහට පස්සේ ඒගොල්ලෝ අහුවෙන්නේ හොරමුලකට. හොරමුලකට අහුවෙලා හුරු වෙනවා හොරකම් කරන්න. අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නට පරිහානියෙන් පරිහානියට යනවා අසරණකම නිසාම. හැබැයි පෙර රැස් කරපු පිනක් තියෙනවා නම් ඒ රැස් කරපු පිනේ ආනිසංසය ඒ රැස් කරපු පිනෙන් සැලසෙන යහපත හරි තැනටම යොමු වෙනවනේ. ඉතින් හරි තැනට යොමු වෙච්ච උත්මයෝ ඒ හරි තැනින් ජීවිතේ සම්පූර්ණයෙන්ම සැපයටපත් කරගත්තා. මුදිත මහරහතන් වහන්සේ ඒ අතර කෙනෙක්. ඊළඟට කවුද? රාජදත්ත මහරහතන් වහන්සේ. රාජදත්ත මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තත් ඒ වගේම සිද්ධියක් සිද්ධ වුණේ. ඒත් සංසාර ගමනේ ගොඩාක් සිත කය වචනින් පින් රැස් කරපු කෙනෙක්. රැස් කරපු පිනක් ඇතුව පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරන ලද පිනක් ඇතුවමයි මේ මනුස්ස ලෝකේ උපන්නේ. ඉපදුනේ සැවැත්නුවර හොඳ ව්‍යාපාරික ධනවත් පවුලක උපන්නේ. ඒ ඉපදිලා තරුණ වයසට එනකොට අර පිය පරම්පරාවෙන් එන වෙළඳාම් කටයුතු Tamanට පැවරුණා. දැන් මේ තරුණයා රාජදත්ත කියන තරුණයා සැවැත්නුවරින් නික්මිලා වෙළඳාම් පිණිස යනවා රජගහ නුවරට. ඒතර උපන්නේ කොහෙද? සැවැත්නුවර. සැවැත්නුවර කියලා කියන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන් වැඩ හිටපු තැන. හැබැයි එහෙදි බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රය ලැබුණේ. ධර්මයේ ආශ්‍රය, සංගරුවනේ ආශ්‍රය ඒවට යොමු වෙන්න ඔහුට හිත නැමුන්නේ. මේ නොහු සැවැත්නුවර අත්හැරලා ව්‍යාපාර කටයුතු වලට යනවා රජගහ නුවර. රජගහ නුවර ගියාට පස්සේ දැන් රජගහ නුවර ඒ ව්‍යාපාරිකයෝ ඉතින් කාලයක් නැවතිලා ඉඳලා තමන් අරගෙන ආපු බඩු හොඳ වටිනා මිල මුදල් වලට විකුණනවනේ. ඉතින් මේ තරුණ වයසේ මේ මොහු රජගහ නුවර වාසය කරන කාලේ ආරංචියක් එනවා මේ රජගහ නුවර ඉන්නවාලු හරීම රූසිරින් යුක්ත වෙසඟනක්. ඒ වෙසඟන මේ කෙනෙකුට ඇසුරු කරන්න ලැබෙනවා නම් ඒ පුරුෂයා හරි වාසනාවන්තයෙක්. දැන් මේ ආරංචි වෙච්ච විදිහ. හැබැයි ඒ වෙසඟනගේ ගාන නම් ටිකක් සැරයි. එක රැයකට ඈ කහවණු 1000ක් අය කරනවා. ඔය ආරංචිය ආවා. දැන් රාජදත්ත තරුණයාත් කල්පනා කළා කමක් නැහැ මාත් ගිහිල්ලා එහෙම එච්චර රූසිරින් යුක්ත කෙනෙක් නම් කහවණු 1000ක් දුන්නට කමක් නැහැ. මම එක රැයකට ඇසුරු කරනවා කියලා හිතලා මේ රාජදත්ත තරුණයා අර වෙසඟන ඇසුරු කරන්න ගියා. ගිහිල්ලා වෙසඟනගේ පහසින් මත් වුණා. ඒ වෙසඟනගේ පහසින් මත් වුණාට පස්සේ මොහුට දැන් මේ වෙසඟන ලෝකේ වුණා. අනිත් හැමදේම අත්හැරියා. මට බය මුකුත් ඕනේ. මං ළඟ සල්ලි තියෙනවා මං වියදම් කරලා මං මේ මගේ වෙසඟනත් එක්ක ඉන්නවා කියලා මොහු දිනපතා මේ වෙසඟන ඇසුරු කරන්න පටන් ගත්තා. වෙසඟන ඇසුරු කරනකොට ඊටාම ටික කාලයයි තමන් සන්තකේ තිබ්බ සියලු ධනය නැත්තටම නැති වුණා. ඔහුත් එක්ක ආපු සේවක කාරකාදීනුත් මේ රාජදත්ත සිටු පුත්‍රයා වත්හැරියා. මෙතුමා වෙසඟනකට අහුවෙලා දැන් අපිට පඩිනඩි ගෙවෙන හේකුත් නෑ අපි මේ වෙළඳාම් කරලා ඇති වැඩක් නෑ අපි යන්න කියලා. ඒ මිනිස්සු සැවැත්නුවරට ආවා. සැවැත්නුවරට ඇවිල්ලා මේ මිනිස්සු දැන් සැවැත්නුවර ඥාති පාර්ශවයටත් මේක කිව්වා. අර තරුණයාට මේ ඔක්කොම ආරංචි වෙනවා. නමුත් වෙසඟනට මත් වෙච්ච නිසා සල්ලි තියෙනකන් ඇය වැසුරු කළා. සල්ලි නැති වුණාට පස්සේ අනේ දැන් ඇය නැතුව ඉන්න බෑ. දවසක් ගියා. ගියාට පස්සේ ඒ වෙසඟනගේ මන්දිරේ ඉන්න පිරිස මේ සල්ලි නැතුව මේ පැත්තේ ඔබ එන්න එපා කියලා ගහලා පෙන්නුවා. හොඳටම කලකිරුණා රාජදත්ත තරුණයා. දැන් කලකිරුණාට මොකද? දැන් කර කියා ගන්න දෙයක් නැහැ. ආයේ සල්ලි උපයන්න පිළිවෙලක් නැහැ.
තමන්ගේ ඥාතීන් ළඟට මේ මුහුණ දෙන්න විදිහක් නැහැ ගිහිල්ලා. හොඳටම අසරණ වුණා. දැන් අසරණ වෙලා අර වීදියේක හිඟන්නෙක් වගේ මහා දුගියෙක් වගේ ටික දවසක් ඔහොම ඉන්නවා. ඔහොම ඉද්දි පේනවා මොහුට මිනිස්සු සාමාන්‍යයෙන් හවස් කාලේ වෙනකොට මේ සුවඳ මල් අරගෙන පොලිමේ යනවා. මොහු ඇහුවා කොහෙද ඕගොල්ලෝ මේ යන්නේ? එතකොට කිව්වා ඇයි දන්නේ නැද්ද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවනේ විහාරේ. අපි යනවා බණ අහන්න. මේ අසරණ වෙලා ඉන්න රාජදත්තටත් හිතුණා අනේ එහෙනම් මාත් මේ මෙහි සීතලේ එළියට වෙලා ඉන්නවට වඩා ටික වෙලාවකට හරි හොඳයිනේ. මාත් එතන ගිහිල්ලා විහාරේ බණ ටිකක් අහන්න ඕන. ආසරණකම නිසා ගියේ. බැරි වෙලාවත් අර මහා සල්ලි භාගයේ තිබ්බා නම් කවදාවත් ඒ පැත්තට යමු වෙන්නේ නැහැ. ගියා. ගිහිල්ලා බණ ඇහුවා. බණ අහනකොට හිත පැහැදුනා. හිත පැහැදිලා බුදුරජාණන් වහන්සේගේ ශාසනේ අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පැවිද්ද උපසම්පදාව ලබා දෙනසේක්වා. මට ආය අවසර පතන්න කවුරුත් නැතිය කියලා ඔන්න පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ හරි තැනට ආවට පස්සේ සම්බුද්ධ ශාසනයට ආවට පස්සේ හරි දේ ලැබෙනවා. දැන් ජීවිතය ගැන අහන්න ලැබෙනවා. කෙලෙස් නිසා විඳවන දුක්ගිනි අහන්න ලැබෙනවා. කෙලෙස් වලින් දුරු වුණොත් කෙලෙස් මේ ප්‍රහාණය කළොත් සැප තියෙනවා කියලා අහන්න ලැබෙනවා. ඒ සඳහා ශ්‍රද්ධාදී උතුම් ගුණධර්ම දියුණු කරන්න ඕනේ කියලා අහන්න ලැබෙනවා. මේවා අහනකොට මේ ස්වාමීන් වහන්සේගේ හිතේ බලවත් වීරියක් හටගත්තා. වීරියෙන් දැන් රාජදත්ත ස්වාමීන් වහන්සේ භාවනා කරනවා. භාවනා කරද්දී අර මේ වෙසඟනවල් ඇසුරු කර කර මහා කාම සක්ත ජීවිතයන්නේ ගත කරේ සල්ලි තිබ්බ නිසා. මෙව්වා මෙවි පේන්න ගත්තා. තමන් මේ ස්ත්‍රීන් ඇසුරු කරපු හැටි මේ නොයේ කාමුක දේවල් කරපු හැටි මොහුට මෙවි පේන්න ගත්තා. දැන් බණ භාවනාව කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ සමීපෙට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට මේ කරුණ පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේ වදාලා රාජදත්තය අසුභ සංඥාව හොඳට වඩන්ට. අසුභය තමයි රාගය ප්‍රහාණය කරන්න තියෙන පිළිවෙල කියලා. එතකොට රාජදත්ත ස්වාමීන් වහන්සේ කල්පනා කළා එහෙනම් මං අසුභ භාවනාව කරන්න වඩාත් හොඳයිනේ. සොහොනට ගියා නම් සොහොනේ හොඳට නිමිති තියෙනවනේ කියලා උන්වහන්සේ සොහොනට වඩිනවා. සොහොනට වඩිද්දිත් බලන්න මේ ජීවිතවල ස්වභාව කියන්නේ සොහොනට වඩිද්දී මේන්න සොහොනට ගෙනල්ලා දාලා තියෙනවා අර වෙසඟනගේ මිනිය. තමන් කහවණු 1000 ගානේ වියදම් කර කර මත්වෙවි ඇසුරු කරපු ස්ත්‍රියාවගේ මලකඳ මේන්න ගෙනත් දාලා තියෙනවා සොහොනේ. බලන්න ජීවිතවලට වෙන දේවල්. ඒ මිනිහම සොහොනට ගෙනල්ලා දාලා ඒක සිද්ධ වුණේ මේ වෙසඟන යම්කිසි මේ ඔය වගේ ධනවත් පුරුෂයෙක් එක්ක රැයක් ඇසුරු කරනකොට මේ වෙසඟනට දැක ගන්න ලැබුණා ඔහුගේ ගෙල පළඳනාවක බොහොම ලස්සන වටිනා මණිකක් තියෙනවා. මේ වෙසඟන තමන්ගේ මන්දිරයේදී අර මණිකට ආසාවේ අර පුරුෂයාව ඝාතනය කළා. ඕක සිද්ධ වුණාට පස්සේ ඒ ධනවත් පුරුෂයාගේ ඥාති පාර්ශවයේ දැනගත්තා මේ වෙසඟන තමයි මේ වැඩේ කළේ. ඒ අය පලිගන්න හිතුවා. පලිගන්න හිතලා දරුණු අපරාධ කල්ලියකට කොන්ත්‍රාත් එකක් දුන්නා. මේ අපරාධ කල්ලිය වෙසඟනව හොරාටම මරලා ඒ වෙසඟනව ගෙනල්ලා දැම්මා අර දැන් ඒ කාලේ සොහොන් කිව්වහම පින්වතුනේ මහා ඝන කෙල ඇස්සේ. ඒ සාමාන්‍ය මිනිස්සු ගැවසෙන්නේ නෑ ඒ පැතිවල. මිනිස්සෙක් තමන්ගේ ඥාතියෙක් මරුණාට පස්සේ ওই වනයේට ගිහින් දාලා අපේක්ෂා රහිත වෙනවා. ඉතින් මේකුන් මේ මිනිහ ඇදගෙන ඇවිල්ලා කැලේ ඇතුළට වෙන්න සොහොනේ දැම්මා. දැන් මේ රාජදත්ත ස්වාමීන් වහන්සේ මේ මුකුත් දන්නේ නෑ. උන්වහන්සේ භාවනා කරන්නට නිමිත්තක් හොයාගෙන එනකොට මේ මිනිහ ගෙනලා දාලා දවස් දෙකක් තුනක් ගත වෙලා පණුව වැහෙනවා. යම් පමණකට මේක ඉදිමිලා. හැබැයි
මේ ඇසුරු කරපු විසඟන එකට යහනේ නිදාගත්ත කෙනා රාගෙන් ඇලී හිටපු කෙනා ඒ නිසා මේ මලකඳ දකිනකොට රාගෙ හටගත්තා. මලකඳ දකිනකොට හිතේ බලවත් රාගයක් හටගත්තා. ඒකමයි උන්වහන්සේගේ අරහත්ත්වයට නිමිත්ත වුණේ. බලන්න ඒ ගැන උන්වහන්සේ තේරගාතාවේ වදාරන විදිය. රාජදත්ත මහරහතන් වහන්සේ වදාලා මම භික්ෂුවක්. ඉතින් එදා මං අමු සොහොනට ගියා. සොහොනේ අත්හැර දමා තිබුණේ ස්ත්‍රියකගේ මල සිරුරක්. ඒ මලකුණ පුරා පණුවන් පිරී ඉතිරී තිබුණා. පණුවන් එය කාදමමින් තිබුණා. මේ වගේ පාපී මලකුණක් දකිනකොට සාමාන්‍යයෙන් ඇතිවෙන්නේ පිළිකුලක්. එහෙත් මට වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මට රාගය ඇති වුණා. අසූචි වැగిරෙන ඒ මලකුණ දිහා මම බලාගෙන හිටිය අන්ධෙක් වගේ. අර මලකුණ දිහා සරාගී සිතින් රාගයෙන් ලොල් වෙලා ගිජු වෙලා උන්වහන්සේ මොහොතක් බලාගෙන හිටියා. හැබැයි පොඩි වෙලාවයි. සම්බුද්ධ ශාසනය ඇතුලේ කෙලෙස් වලින් දුරු වීම පිණිස පුරුදු කරන ලද ධර්මයක් තිබුණා. සිහියක් නුවණක් වීරියක් උන්වහන්සේ පුරුදු කළා. මොහොතකට හිත පිට ගියා. හැබැයි ඉක්මනින් සිහිය පිහිටියා. බතක් කිදෙන කාලයටත් අඩු වෙලාවකට මං එතනින් ඉවත් වුණා. අර සරාගී විදිහට හිත ගිජු වෙලා බලාගෙන හිටිය පොඩි වෙලාවයි. ඊට පස්සේ එතනින් ඉවත් වුණා. ඊට හොඳින් සිහියත් නුවණත් පිහිටුවාගෙන පැත්තකින් වාඩි වුණා. ඒ නිසාම මා තුළ යෝනිසෝ මනසිකාරය ඇති වුණා. සංස්කාරයන්ගේ ආදීනව ප්‍රකට වුණා. අවබෝධයෙන් යුතු කලකිරීමෙහි සිත පිහිටියා. එනිසාම මගේ සිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. සද්ධර්මයේ ආශ්චර්ය බලන්න මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. රාජදත්ත මහරහතන් වහන්සේ. ඉතින් පින්වතුනි මේ බඳු පින්වන්තයන්ගේ ජීවිත ගැන අහනකොට අපි කොච්චරනම් හිත පිහිටුවා ගන්න ඕනද පින් කිරීම ගැන. බලන්න රැස් කරපු පින් නොතිබ්බහනම් මේ ජීවිත මොන මොන පැතිවලද යොමු වෙලා තිබුණේ. වෙසඟනක් ඇසුරු කර කර ඒකින් මත් වෙලා නිරයට කපාගෙන හිටපු පාරවල් ධර්මයේ නිසා වෙනස් කර ගන්න ලැබුණා. සංසාරේ කරගත්ත පිනක් තිබ්බ නිසා. ඒ නිසා මේ දේවල් අහන අපි හොඳට අදිෂ්ඨාන කරගන්න ඕන මේ වේගින් ගත වෙන ජීවිතේ මොහොතක් මොහොතක් පාසා අපිට ඉන්න තියෙන කාලය අහිමි වෙලා යනවා. අපිට නොදැනීම රෑ දවල් උදා වෙනවා. අපිට නොදැනීම ආයුෂය ගෙවිලා යනවා. බලන්න පිංගුතුනේ උදෑසන කාලේ එළඹුණාට පස්සේ රෑ වෙනවා අපි දන්නෙත් නෑ. රෑට ඔය මොන හරි කාලා අපි රෑ නින්දට යනවා. ඒ නින්දට ගියාට පස්සේ මේන්න ආයේ උදේ වෙලා. මෙහෙම ගෙවෙන්නේ නැද්ද ඉන්න තියෙන කාලේ? ගෙවෙනවා. ඉක්මනින් ගෙවි ගෙවි යනවා. මේ ගෙවි ගෙවි යනකොට අපේ තව දෙයක් අපිට නොපෙනෙන දෙයක් ගෙවෙනවා. ඒ තමයි මනුස්ස ලෝකෙට අපිව ගෙනත් දාපු පින ගෙවෙනවා. ඊළඟට මේ තෙරුවන් සරණ මුණ ගැහුණු ජීවිතයට අපිව අරගෙන ආපු පින ගෙවෙනවා. කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න අපිට ලැබිච්ච පින ගෙවෙනවා. සෑය බෝධිය වැඳ ගන්න අපිට ලැබුණු පින ගෙවෙනවා. මේක ගෙවි ගෙවි යනකොට අපි අප්‍රමාදීව පින් කරගත්තේ නැත්තම් බුදුරජාණන් වහන්සේගේ සරණ තුල පිහිටා ධර්මයේ සංගරුවනේ සරණ තුල පිහිටා දහම්පද ජීවිතයට පුරුදු කරගන්න මහන්සි වෙවි සෑයට බෝධියට උපස්ථාන කර කර දානාදී වශයෙන්ුත් පින්දහම් අපි රැස් කරගත්තේ නැත්තම් පිනට අපි උනන්දුනේ නැත්නම් මේ ආයුෂ ටික ගෙවි යනකොට ආයුෂට අනුක්‍රමිකව අර පිනත් සම්පූර්ණයෙන් ගෙවි යාවි. ඒ නිසා පෙර රැස් කරපු පිනක් නිසාමයි අඩුගානේ මේ පින්වන්තයන්ගේ ජීවිත ගැන මේ සවම්පත් වලින් ඇහෙන්නේ හරි
උනන්දු වෙන්න ඕන තව තව පින් කරගන්න. උනන්දු වෙන්න ඕන තව තව පින් කරගන්න. මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමෙස්සති. පින කියනා දේ ගැන කිසි කලෙකත් සුළු කොට නොතැකිය යුත්තේය. මේක පොඩි පිනක්. මේක නම් මට එච්චර ප්‍රයෝජනවත් වෙන්නේ නෑ කියලා පින ගැන එහෙම සුළුවෙන් හිතන්න බෑ. උද බින්දු නිපාතේන උදකුම් බොහෝපි පූරති. වතුර උනත් බින්දුව බින්දුව එකතු වෙලා කලයක් පුරවා දමන්න පුළුවන්. එහෙව් එකේ පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝකතෝ කම්පියාචිනං. නුවණ තියෙන කෙනෙක් ටික ටික හරි පින් කරනවා නම් ඒ කෙනාගේ ජීවිතේ පිනෙන්ම පිරී යනවා. ඒ නිසා මේ පින් ගැන කතා කරන, පින් කිරීමේ වටිනාකම ගැන කතා කරන, ජීවිතේ යහපතට පමුණවා ගැනීමේ වටිනාකම ගැන කතා කරන සත්පුරුෂයෝ මුණ ගැහිච්ච මේ ජීවිතේ තමන් උත්සාහවත් වෙන්න, තමන් මහන්සි වෙන්න, තමන් වීරියක් ගන්න, තමන්ගේ ජීවිතේ හරි පැත්ත මොකක්ද කියලා අඳුනගෙන හරි පැත්තටම යොමු කරගන්න. කිසි කලෙකත් මේ නිවැරදි වැඩපිළිවෙලින් ජීවිතේ මේ වෙන් වෙන්න ඉඩ දෙන්න එපා. මේ වැඩපිළිවෙල අහිමි වෙන්න දෙන්න එපා. ඒ ගැන අපේ සුභූත මහරහතන් වහන්සේ ජීවිතේට බොහොම වටින ගාථා වදාලා. සුභූත මහරහතන් වහන්සේගේ ගාථාවල කියවෙනවා මෙන්න මෙහෙම. අයෝගේ යුංජ මන්තානං පුරිසෝ කිච්ච මිච්ඡතෝ චරං චේ නාදි ගච්ඡෙය්‍ය තං මේ දුබ්බග්ග ලක්ඛණං. එයා කැමති වෙන්නේ යහපතටයි. නමුත් තමාව යොදවා තිබෙන්නේ වැරදි පාරක. ඒ වැරදි මගේ කොයි තරම් හැසිරුණත් යහපතක් උදා කරගන්න බෑ. ඒක තමයි අවාසනාවේ සලකුණ. කෙනෙක් කැමති වෙනවා ජීවිතේ යහපත, ජීවිතේ දියුණුව, ජීවිතේ සැපය. ඒ ආසයි ඒවට, හැමෝම ආසයිනේ. හැමෝම ජීවිතේ යහපත කැමති, ජීවිතේ දියුණුව කැමති, තමන් ජය ගන්නවට කැමති. ජීවිතේ අභිවෘද්ධිය කැමති කෙනා තමාව යොදවාගෙන තියනවා කියනවා අභිවෘද්ධියයි යහපතයයි සැපයයි හිතලා වැරදි පාරක. වැරදි පාරකට නම් යොමු වුණේ එයා ඒ වැරදි මාර්ගයේ කොච්චර හැසිරුණත් යහපතට යන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක අවස්ථාවක මේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සත්‍යයව දකින්න හැටි. හරියට කන්දක් උඩට නැගිච්චි පුරුෂයෙක් පහත් බිමක මිනිස්සු හැසිරෙනවා දකින්නේ යන්සේද? එහෙම කියනවා බුදුරජාණන් වහන්සේට පේන්නේ. එක පුරුෂයෙක් යනවා පේනවා. මිනිහාට හොද්දටම මේ පිපාසයෙන් කලන්ත වෙලා පැම් පොදක් හොයාගෙන සැනසෙල්ලක් හොයාගෙන ඔහු යනවා. යනකොට ඔහුට හැරෙන්න පාරවල් කීපයක් තියෙනවා. ඔහු හැරෙනවා එක පාරක. ඒ පාර තියෙන්නේ සම්පූර්ණයෙන්ම මහා ගිනි අඟුරු ප්‍රපාතයකට. ඔහු යනවා. යන්නේ පිපාසයට පැම් පොදක් හොයාගෙන, සැනසෙල්ලක් හොයාගෙන, හෙවණක් හොයාගෙන ඔහු යනවා. හැබැයි යන්නේ කොයි පාරේද? ගිනි අඟුරු වල තියෙන පාරේ. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි, ඇතැමුන්ගේ ජීවිතද ඒ බඳුය. ජීවිතේ සැපය, යහපත, දියුණුව කියන එක ඉලක්ක කරගන්න මේ මිනිසයා සිත කය වචනෙන් අයහපතේ හැසිරෙන්න පටන් ගන්නවා කියනවා. ප්‍රාණඝාත කරලා දියුණු වෙන්න හොයනවා. හොරකම් කරලා දියුණු වෙන්න පතනවා. සලාලකම් කරලා ජීවිතේ සැප හොයනවා. බොරු කේලම් හිස් වචන පරස වචන කී ජීවිතේ සැප හොයනවා. එයා හරියට ගිනි අඟුරු වලට යනවා වගේ යන්නේ නිරේට. තව කෙනෙක් යොමු වෙනවා කියනවා එයා යොමු වෙච්ච පාර සැප පතාගෙන එයා යොමු වෙච්ච පාර තියෙන්නේ අසුචි වලකට. බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි, හරියට ඇතැමුන්ගේ ජීවිත පේනවා. ඒගොල්ලෝ යහපත දියුණුව කියලා කරන්නේ දුෂ්චරිතේ. දුෂ්චරිතේ කර කර ඉඳලා, ලෝභකම් කර කර ඉඳලා, ද්වේෂකම් කර කර ඉඳලා, මිත්‍යා දෘෂ්ටිකව ඉඳලා, කයත් වරදගෙන වචනයත් වරද්දාගෙන
මේන්න ගිහිල්ලා උපදිනවා තිරිසන්නු අතරේ. ඊළඟට තව පාරක් යොමු වෙලා තියෙනවා කියනවා කොළයක්වත් නැති ගහක හෙවණකට. කොළයක්වත් නැහැ. මේ මහා කාන්තාර මැදේ කනාටු වෙච්ච ගහක් තියෙනවා කොළයක්වත් නැති. කිසි ස්පාසුවක් නැහැ. ඕන් ඔය හේතුවක් දාගෙන ඉන්න පුළුවන් එච්චරයි. එතනත් හිම්බත් වෙලා ඉන්න තියෙන්නේ. ඒ වගේ කියනවා පෙරේත ලෝකේ. සිත කය වචනින් අයහපතේ හැසිරෙන කෙනා පෙරේත ලෝකෙට පාර කපා ගන්නවා. ඒගොල්ලෝ මේ ජීවිතේ කොච්චර කී හිටියත් වැඩක් නැහැ. අපිත් මේ ජීවිතේ යහපත කැමති අය, අපිත් ජීවිතේ දියුණුව කැමති අය කියලා කොච්චර කිව්වත් වැඩක් නැහැ. තමන් යොමු කරගෙන තියෙන පාර වැරදි නම්. හැබැයි කිව්වත් නැතත් තමන් යන්නේ හරි පාරේ නම්. කිව්වත් නැතත් තමන් යන්නේ හරි පාරේ නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඕන කෙනෙක් පාරකට යොමු වෙනවා. ඒ පාර තියෙන්නේ හරි සුන්දර ලස්සන මේ පලාතක් වහගත්ත ලොකු ගස් සෙවණකට. ඒ ගස් සෙවණට ගියොත් එහෙම ඒ ගස් සෙවණේ සිසිලස විඳින්න පුළුවන්. ඊළඟට ඒ ගහේ හැදෙන ගෙඩියක් ආදී කාලා යම් සැපයක් විඳින්න පුළුවන්. ඒ වගේ කියනවා මනුස්ස ලෝකේ. සිත කය වචනේ යහපත හැසිරෙන කෙනා මනුස්ස ලෝකෙට එනවා. දෙව්ලොව බුදුරජාණන් වහන්සේ උපමා කළේ හොඳ ලස්සන මාලිගාවක් වගේ. පිපාසයෙන් ඉන්න මිනිස්සෙක්, හෙම්බත් වෙලා ඉන්න මිනිස්සෙක් සැනසෙල්ලක් පතාගෙන යොමු වෙනවා පාරකට. ඒ පාර කෙලවර වෙන්නේ හොඳ සැප පහසුව තියෙන මාලිගාවකින්. ඒ වගේ කිව්වත් දෙව්ලොව ගමන. ඒකත් සිත කය වචනෙන් යහපත කරගන්න කෙනාටයි. ඒ නිසා මේ යම් කෙනෙක් තමන්ගේ යහපත කැමති වෙලා වුණත් තමන්ව යොදවාගෙන තියෙන්නේ වැරදි පාරක නම් එයා කොච්චර ඒ වැරදි පාරේ යෙදුනත් යහපත උදා කරගන්න බෑ. ඒක තමයි අවාසනාවේ ලකුණ. ඒ බන්දාට අපි මොකද්ද කියන්නේ? අවාසනාවන්තයෙක්. අවාසනාවන්තයෙක්. එයා යහපත කැමති වුණාට එයා කරන්නේ යහපතට යන වැඩපිළිවෙල නෙවෙයි, අවාසනාව. ඊට වඩා වෙන මොනවා කියන්නද? දැන් අපි දකිනවා මේ වර්තමානයේ වුණත් ධර්මයේ හැසිරෙන්නය කියලා හිතාගෙන බොරු බේගල් ඇදපාන අසත්පුරුෂයෝ ගාව ගිහිල්ලා ඉඳගෙන ඉන්නවා. ඒකට කියන්න තියෙන වචනේ මොකද්ද? අවාසනාව. මං අහවල් මඟපලේ ලැබපු කෙනෙක් කියලා බොරු බේගල් කියන අසත්පුරුෂයෝ ගාව ඉඳගෙන වැඳගෙන අහගෙන ඉන්නවා. කැමති වෙන්නේ යහපත, කැමති වෙන්නේ දියුණුව. හැබැයි වැරදිලා. ඒකට මොකද්ද කියන්න තියෙන වචනේ? අවාසනාව. ඒක තමයි අවාසනාවේ සලකුණ. කෙලෙස් නැති කරන්නේ නැතිව ඒ සඳහා තිබෙන එකම ධර්මයේ වන අප්‍රමාදයේ අත්හැරියොත් ඒක මහා අවාසනාවක්. සියලු කුසල් දහම් අතහැරියොත් එයාට යහපත අයහපත දකින්න බෑ. එයා අන්ධෙක්. මේ කෙලෙස් නැති කරනවා කියන තැනට එනකන් වීරිය වඩන්න ඕන කියනවා. ඒ තාක්ම අප්‍රමාදය කියන එක හුරු කරන්න ඕන කියනවා. යම් කෙනෙක් මේ කුසල් දහම් වැඩිම කියන එක අත්හැරියොත්, බලන්න සියලු කුසල් අත්හැරියොත් එහෙම එයාට යහපත අයහපත කියන එක මොකද්ද කියලා අඳුන ගන්න බැරි වෙනවා. එයා අන්ධෙක්. මේ ලෝකයේ තුල කුසලයේ ගැන ඉගෙන ගන්න නැති සියලු දෙනා අන්ධයෝ. බුද්ධ ශාසනය මුණ ගැහිලා කුසලයේ මෙයයි අකුසලයේ මෙයයි කියලා යමෙකුට අහන්න ලැබෙනවද? යමෙකුට ඉගෙන ගන්න ලැබෙනවද? ආන් ඒක තමයි S2 පාදා ගන්න තියෙන අවකාශය. හැබැයි ඒ ඇහූ පමණින් S2 පෑදෙන්නේ. ඇසූ දේ තුල හික්මෙන්න මහන්සි ගන්නවා නම් ඒ කෙනා තමයි S පාදා ගන්නෙ. හොඳට මතක තියාගත යුතු කරුණක් පින්වතුනි, අපිට බුද්ධ ශාසනය මුණ ගැහිලා මෙව්වා කුසල්, මේවා අකුසල්, මේ යහපත් දේවල්, මේ අයහපත් දේවල් කියලා අහන්න ලැබෙන්නේ පෙර කරපු පිනකට. පෙර කරපු පිනක් නිසායි මේ මනුස්ස ලෝකෙට ආවේ.
මේ ආපු වෙලාවේ ඒ පිනට තමයි අපිට දැන් මේවා අහන්න ලැබෙන්නේ. මේ අහන්න ලැබෙන දේවල් මොනවාද? අපේ ඇස් දෙක පාදා ගන්න තියෙන දේවල්. අන්ධ භාවයෙන් සුවපත් වෙන්න තියෙන දේවල්. කුසල් ඉගෙන ගැනීම, අකුසල් ඉගෙන ගැනීම. කුසලයේ අකුසලයේ ඉගෙන ගත්ත කෙනාට තමන්ගේ ජීවිතේ කුසල් වැඩිම පැත්තට යොමු කර ගන්නවා කියලා කියන්නේ එයා යහපත හදාගත්තා. තමන්ගේ ජීවිතය තුළ තියෙන අඩුපාඩු දුරු කරගන්න මහන්සි වෙනවා කියලා කියන්නේ එයා යහපත හදාගත්තා. හැබැයි කෙනෙක් අත්හැරියොත් එහෙම කුසලයේ අත්හැරියොත් එහෙම එයාට එතනින් එහාට යහපත මෙයයි අයහපත මෙයයි මේ ඔක්කොම එයාට තෝර බේර ගන්න බැරුව යනවා. එයා හැබැවින්ම අන්ධෙක්. ඒ හින්දා මේ කෙලෙස් නැති කරන්නේ නැතිව ඒ සඳහා තිබෙන එකම ධර්මය වන අප්‍රමාදය අත්හරින්න එපා කියනවා. ඒක තමයි මහාම අවාසනාව. මොකද ධර්මයේ හැසිරීලා මේ බුද්ධ ශාසනය ඇතුළට ආවට පස්සේ ඒකේ නම මහන්සි වෙන්න ඕනේ ධර්මයේ හැසිරීලා වීරියෙන් යුතුව කෙලෙස් නසන්ට. ඒ කෙලෙස් නසන අවකාශය යහපත අයහපත අඳුනා ගන්න අවකාශය බුද්ධ ශාසනය ඇතුලේ තියෙනවා. ඒ අවකාශය කෙනෙකුට ලැබෙන්නේත් පෙර කරපු පිනකට. ලැබිච්ච අවස්ථාවේ Taman දක්ෂ වෙන්න ඕන. Tamanගේ පින තව තවත් පාද ගන්න. දැන් පින් තිබුණ අයට එහෙම ජීවිතේ සපවත් කරගන්න ලැබුණානේ. අපි දැන් ඉගෙන ගන්නනේ මුදිත තෙරුන් වහන්සේ, ඊළඟට රාජදත්ත තෙරුන් වහන්සේගේ ජීවිත. ඔය වගේමයි ලංකා භූමියේ. ලංකා භූමියේ හිටියා මේ ඔය එක ගම්මානයක ගමේ තියෙන පොඩි පොඩි දේවල් හොරකම් කරන හොරෙක්. හොරකමෙන් තමයි ජීවිතේ ගැට ගහගන්නේ. දවල් කාලේට ඇවිදලා බලනවා කියනවා පුවක් කිත්තක් තියෙන්නේ කොතනද? හොඳට මේ කෙහෙල් කනක් බර වෙලා තියෙන්නේ කොතනද? ඊට පස්සේ ওই මිනිස්සේ කලවංගුවක් පොරවක් ගේ එළිය කොහේ හරි තියලා තියෙනවද? මේවා බලා ගන්නවා කියනවා මේ දවල් කාලේ ඇවිදලා. බලාගෙන මෙයා සලකුණු කරගන්නවා. සලකුණු කරගෙන රැයට හිමීට ඇවිල්ලා ඒ ටික අරගෙන යනවා. මේ තමයි ජීවිතේ ගත කරපු විදිහ. ඔහොම මේ දවල් කාලේ සලකුණු කරන්න හොයාගෙන යනකොට මෙයාට හම්බෙන් වගේ යවුණා භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න ආරාමයකට. භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න මේ ආරාමයක අසපුවක් තිබුණා. ඒ අසපුවට යවුණා. යනකොට ඈත ඇහෙනවා ස්වාමින්වහන්සේලා යම් කටයුත්තක් කරන හඬක්. ඒ ලං වුණා. ලං වෙනකොට මේන්න මිනිහට ඇස් දෙක අදහා ගන්න බැරුව ගියා. මිනිස්සයාට පේනවා ස්වාමින්වහන්සේලා එදා පඳු ගහන දවසක්. සිවුරු වලට පඳු පොවන දවසක්. පඳු ගහනවා ලොකු කල්දේරමක. මේ කල්දේරම තනිකරම ඝන රණින් කරවපු කල්දේරමක තමයි ස්වාමින්වහන්සේලා සිවුරු පඳු ගහන්නේ. ස්වාමින්වහන්සේලාට කවුරු හරි රජ කෙනෙක් හෝ මේ ධනවත් සිටුවරේ සිවුරු පඳු පෙවීම පිණිසම පූජා කරපු භාජනය. ඉතින් උන්වහන්සේලා ඒ කල්දේරමේ පඳු ගහනවා. පඳු ගහද්දී මේ හොරදෙටුවා කල්පනා කළා. අප්පේ මේ මුන්නහන්සේලාගේ මේ අසපුවේ තියෙන කල්දේරම උස්ස ගත්තනම් කල්දේරම හොරකම් කරා නම් මට ආයේ හොරකමක් කරගන්න ඕනේ නැහැ ජීවිතේට. මේ ඝනරන් කල්දේරම මට තිබ්බා කියන්නේ හොඳටම ඇති කියලා. ඊට පස්සේ මෙයා කල්පනා කළා කල්දේරම හොරකම් කරන්න. එහෙම හිතාගෙන එදා රෑ එනවා. අනේ රෑ එනකොට ස්වාමින්වහන්සේලා සක්මන් කරනවා, භාවනා කරනවා, දහම් කතා කරනවා. කවුරුත් ස්වාමින්වහන්සේලා සැතපිලා නැහැ. ඉතින් මිනිස්සු ඇවිල්ලා හිමීට බැලුවා පඳු කාමරේ පැත්තට යන්න විදිහක් නැහැ. ස්වාමින්වහන්සේලා අවදි වෙලා ඉන්නේ. ওই විදිහට දවස් කීපයක්ම රැයට ආවා. හරියන්නේ මේක ගන්න විදිහක් නැහැ. මොකද ස්වාමින්වහන්සේලා මේ රැයක් එළි වෙනකන් හිටියත් කවුරු හරි අවදි වෙලාමයි ඉන්නේ. ඔක්කොම ස්වාමින්වහන්සේලා සැතපෙන වෙලාවක් නෑ හොයාගන්න. දවල් කාලෙක මේක ඇවිල්ලා අරගෙන යන්නත් බෑ මිනිස්සුන්ට පේනවා.
ඊට පස්සේ කල්පනා කළා මොකද්ද මේකට කරන්නේ? මහාන වෙනවා. මං මහාන වෙලා ටික දවසක් මේකෙම ඉන්නකොට කවුරුන් නැති වෙලාවක් බලලා හිමීට ওই කල්දේරම තර යන්න පුළුවන් කියලා හිතුවා. අනේ අර ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ නායක හඳුරන්ට කිව්වා අනේ ස්වාමීනි මාව මහාන කරගන්න මාත් පැවිද්දට කැමතියි කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ පැවිදි කළා. පැවිදි වුණාට පස්සේ දැන් මේ පැවිදි වෙච්ච නවක පැවිද්දාට වැඩිහිටි ආචාර්යින් වහන්සේලා දහම් කතාව කරනවා. ධර්මය කියලා දෙනවා. නවක ආගන්තුක පැවිද්දාට ධර්මයේ තුල හික්මෙන්න ඕන කරන උපදෙස් දෙනවා. ඒ උපදෙස් දී විදිහට දෙන්නේ ස්වාක්ඛාත ශ්‍රී සද්ධර්මයේ කියලා දෙන එක. මේවා කුසල්, මේවා අකුසල්. කුසල් කළොත් එහෙම තමයි ජීවිතේ සැපවත් කරගන්න ලැබෙන්නේ. අකුසල් කළොත් දුක්ඛිත ගමනක් තියෙන්නේ. සංසාරේ බොහොම භයානකයි. මේවා අහන්න ලැබෙනවා. අහන්න ලැබෙනකොට ඔහුට හරි දේ ඉගෙන ගන්න ලැබුණා. කුසලයේ ඉගෙන ගන්න ලැබුණා. කුසලයේ ගැන ඉගෙන ගන්න ලැබෙනකොට කුසලයේ කියන එක අත්හැරියේ නෑ. කුසලයේ කියන එක අත්හැරියේ නෑ. කුසලයේ කියන එක ලං කරගත්තා. තමන්ගේ අර තිබුණ සියලු අභිප්‍රායන් අතහැරලා දැම්මා. හොඳට බුද්ධ ශාසනය තුලේ අප්‍රමාදී වුණා. අප්‍රමාදී වෙලා පිංගතුනේ උන්වහන්සේ රහතන් වහන්සේ නම් බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ ගොඩාක් වයෝවෘද්ධ වෙනකන් වැඩ හිටියා. වැඩ ඉඳලා දැන් වයෝවෘද්ධ වෙනකොට ඒ විහාරේ හිටපු වැඩිහිටි භික්ෂුවක් බවට පත් වුණා. පත් වෙලා මේ රහතන් වහන්සේ එක දවසක් තමන් වහන්සේගේ ආයු සංස්කාර බලනවා. එතකොට උන්වහන්සේට පේනවා පිරිනුවම් පාන්ට කල් ලං වෙලා. උන්වහන්සේ භික්ෂූන් රැස් කරලා කිව්වා ආශ්මතුනි මම හෙට ඉර උදා වෙනකොට පිරිනුවම් පානවා. ආශ්මතුල්ලාට තියෙනවා නම් මේ බුද්ධ ශාසනයේ ධර්මයේ ගැන යම් ගැටලුවක් විසඳ ගන්න ඕන තැනක්, සැක සහිත තැනක්, පැහැදිලි නැති තැනක් මට කියන්න. ඉතින් මට පුළුවන් වේවි තෝරලා දෙන්න කියලා. එතකොට අර ස්වාමීන් වහන්සේලා කවුරුත් ප්‍රශ්න නැගුවේ නැහැ. එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා ස්වාමීනි මට මේ ධර්මයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ, වෙන ප්‍රශ්නයක් තියෙනවා අහුවට කමක් නැද්ද? ඉතින් ස්වාමීන් වහන්සේ කිව්වා කමක් නැහැ අහන්න කියලා. එතකොට මේ භික්ෂුව අහනවා ස්වාමීනි මම දකිනවා ඔබ වහන්සේ හැම දවසකම රාත්‍රියට අපේ පඬු කාමරේ ළඟට ගිහිල්ලා ඒ පඬු කාමරේ ළඟ තියෙන කල්දේරමට මලක් පූජා කරලා එන හැටි. ඒ කල්දේරම ළඟ ඔබ වහන්සේ මලක් තියලා එනවා. ස්වාමීනි කල්දේරමක් පුදන්න හිතුවේ ඇයි? එතකොට ඒ රහතන් වහන්සේ බොහෝම අහිංසක විදිහට hina වුණා. hina වෙලා කියනවා ආයතනතුනේ ඔබ වහන්සේලා නම් මේ බුද්ධ ශාසනයට එන්න ඇත්තේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා, ධර්මයේ ගැන පැහැදිලා, සංගරුවන ගැන පැහැදිලා, තෙරුවන් ගැන පැහැදීමෙන් ඔබ වහන්සේලා බුද්ධ ශාසනයට එන්න ඇත්තේ. එක්කෝ කවුරු හරි කල්යාණ මිත්‍රයෙක් ඔබ වහන්සේලාට උදව් කරන්න ඇති. හැබැයි මං මේ බුද්ධ ශාසනයට ආවේ ඔය කල්දේරමට පැහැදිලා. ඒ කල්දේරම අරගන්නිමි කියන හිතකින් මම ආවේ. හැබැයි කල්දේරමට පැහැදිලා බුද්ධ ශාසනයට ආපු නිසා මට බුදුරජාන් වහන්සේ මුණ ගැහුණා. ධර්මයේ මුණ ගැහුණා. සංගරුවන මුණ ගැහුණා. මට සත්පුරුෂයෝ මුණ ගැහුණා. මට මගේ මුළු ජීවිතේම සැපවත් කරගන්න ලැබුණා. ඒ ඔක්කොම සිද්ධ වුණේ ওই කල්දේරම නිසා. ඒ හින්දායි මං කල්දේරම පුදන්නේ කිව්වා. ඒ තමයි උන්වහන්සේලාගේ තියෙන හිතාගන්න බැරි තරම් සත්පුරුෂ භාවය. ඒ නිසා පින්වතුනි මේ ජීවිතය ඇතුලේ අපිට කුසලයේ ගැන අහන්න ලැබෙනවා කියන එක අපිට ලැබිච්ච වාසනාව. මේ බුද්ධ ශාසනය මුණ ගැහිලා මේ බණපද අහන්න ලැබුණා කියන එක අපේ වාසනාව. ඒක පුරුදු කරන්න මහන්සි ගන්න ඕන. බලන්න ඒ ගැන කියන ගාථා යං හි කෛරාතං හි වදේ යන්න කෛරානතං වදේ අකරුන්තං භාසමානං පරිජානන්ති පණ්ඩිතා
යමක් කරනවා නම් කිව යුත්තේ එයයි. නොකරන දේවල් කිව යුතු නෑ. නොකරන දේවල් කිය ඉන්න කෙනාට බුද්ධිමතුන් ගරහනවා. යථාපි රුචිරං පුප්පං වන්නවන්තං අගන්ධකං එවං සුභාසිතා වාචා අපලා හෝති අකුම්බතු. මල කොච්චර ලස්සන වුණත්, කොච්චර පැහැපත් මලක් වුණත් සුවඳක් නැත්නම් ඒ මල වැඩක් නෑ. ආන් ඒ වගේමයි සුභාසිත දහම්පද කොයිතරම් කතා කළත් අනුගමනය කිරීමක් නැත්තම් ජීවිතයට කිසි ප්‍රතිඵලයක් නෑ. ඒ ජීවිතේ වැඩක් නෑ. යථාපි රුචිරම් පුප්පං වන්න ගන්ධං වන්නවන්තං සගන්ධකං. මලක් තියෙනවා. ඒ මල හරි හැඩයි. ඒ වගේම සුවඳයි. ආන් ඒ මල වටිනවා. ඒවං සුභාසිතා වාචා සඵලා හෝති පකුබ්බතු. ඕන් ඔය විදිහමයි බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් පද. ඒ දහම් පද වුණත් අහලා අනුගමනය කිරීමෙන්මයි සැප ලැබෙන්නේ. නිසා මේ දහම් පද අසා අප්‍රමාදී වේ ධර්මය අනුගමනය කරන්නට අපිත් මහන්සි ගන්න ඕන. ඒ සඳහා වෙහෙසෙන්න ඕන. ඉතින් මේ සියලු ධර්මයන් අපි ඉගෙන ගත්තේ උතුම් රහතන් වහන්සේලා 3 නමක් නිසා. ඒ අපගේ මුදිත මහරහතන් වහන්සේ, රාජදත්ත මහරහතන් වහන්සේ, සුභූත මහරහතන් වහන්සේ යන සැබෑම රහත් මුනිවරුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා ධර්මාවබෝධය තුල නිවී සැනසුන අමා මහ නිවනේ අපටත් සැනසෙන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියෝ සාදරයෙන් සතුටින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ රැකවරණ අපට සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිදු කරන දකුණු කොරියාවේ සේවයේ නියුතු පින්වත් ඉසුර සාරංග මහතාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන්ව ඥාතින්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන්ම සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. අද ධර්ම දානමය පින්කම සිදු කරන පින්වත් ඉසුරු සාරංග මහත්මයාට මේ රැස්ුණා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන්, රත්නත්‍රයේ ආශිර්වාදයෙන්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ විදේශගතව කරන සියලු කටයුතු කිසිම කරදරයකින්, බාධාවකින්, හිරිහැරයකින්, පීඩාවකින් තොරව සුවසේ නිදුකින් කරගන්නට ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. බලාපොරොත්තු වෙන අයුරින්ම ඉසුර සාරංග මහතාගේ මෑණියන්ට සහ පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ දෙමව්පියන්ට නිදුක් නිරෝග සුව දිගාසිරි සැලසේවා. ගෞතම සාසනයේ ධර්ම අවබෝධ කරන්ට මේ සියලු පින් හේතු වාසනා වෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. කල්යාණ මිත්‍රයන් සියලු දෙනාටත් ඉසුරු සාරංග මහතාගේ පවුලේ සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, සුපින්වත් ඔබ සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා සියලු දෙනාට නොපමාව දහම් මඟ දියුණු කර ගැනීම පිණිස ජීවිතේට නිරතුරු කල්යාණ මිත්‍ර ඇසුර, සත්පුරුෂ ඇසුරම ලැබේවා. ලද කල්යාණ මිත්‍ර ඇසුර, සත්පුරුෂ ඇසුර කිසි කලෙකත් ජීවිතෙන් බැහැරට නොයෙත්වා.
කුසල් අකුසල් ගැන මේ අහන්ට ලැබුණු ජීවිතේ තමන්ගේ ජීවිතයේ යහපත හොඳින් අඳුනාගෙන යහපතට පමුණවාගෙන අප්‍රමාදීව ධර්මයේ හැසිරිලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැම දිනාටම අවකාශ ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.